4වෙනි කොටස. වියන් ඇඳෙහි ඇලවුනද නින්ද මගෙන් ගව් ගණනාවක් ඈත විය. මේ කාමරය පමණක් නොවේ. මේ ගේ පුරාම ඇති සුවඳ මා අතීතයකට ගෙන යන්නේ මතක අවුස්සමිනි. මාලතී සමග පැමිණි වතාවක මා මේ කාමරයේම මේ වියන් ඇඳෙම නිදාගත්තා නොවේ. එහෙත් අද මට මෙතන ආගන්තුකය. ගෙදර ආවා යන හැඟීමට යටින් නැත්තේ නුහුරු නුපුරුදු බවකි. ඇඳෙහි පෙරළෙමින් සිටි මම නැගිට විදුලි පහන දැල්ලුවෙමි. එහි වූයේ මන්දාලෝකයකි. බුරුතලීයෙන් කළ අල්මාරියේ කැටයම් යන්තම් උපවත් වී දිලිසුනි. ඇඳ ළඟ කුඩා මේසේ මත වූ ගුරුලේත්තුවෙන් වතුරු වීදුරුවක් නවාගෙන බිව් මම එතැනම වූ විදුලි පන්ද මත රැගෙන කාමරයෙන් පිට වුනෙමි. ගේ පසුපස අතට යමින් මම මැදමුදුලෙන් දකුණතට වූ අටුව සහිත ගබඩා කාමරය දෙස බැලුවෙමි. අඩවල් කළ දොර හැරගෙන මම එතුළට ගමන් කළෙමි. අඩි 60ක් පමණ දිග කාමරේ දකුණ අතට දිගටම වූයේ අහින ලද ලීයෙන් කළ අටුවයි. ඒ කාලේ ලී ගන්නේ නෑ නෝ. අප්පුකී කතාවක් මට සිහිවේ. වෑයෙන් අහිනවා. එක ගැහන් ගන්න එක ලෑල්ලයි. කළුවර කුළුණු අතර නැදුන් ලීයෙන් කළ අටුව පහළ වූ බිත්ති කොටස් වලට ඉහළින් නැගී තිබුණි. අටුවෙන් එළියට නිරා ලෑල්ල මත තවමත් ලන්තෑරුම් දෙකක් හා චිමිනි ලාම්පුවක් රැඳුනි. මගේ විදුලි පන්දමේ එළියට පහළ බිත්ති කොටස් සුදුවට දිලිසුනි. ඒ කාලේ බිත්තිවල සුදුහුණු ගෑවේ රදල ගෙවල් වල විතරයි නොවැ. අප්පුකී තවත් කතාවක් මට සිහිවේ. අප්පෝ කටහඬ හැසී මම හැරී බැලුවේ. කුප්පි පහනක් අතින්ගෙන දොරකඩ මාදිස බලා සිටියේ හීන් නදිය. අප්පොටත් නින්ද යන්නේ නැතුවා වාගේ. ඔව් හීන් නදි. මටත් නින්ද හොරයි. මට මේ දොර ඇරෙනවා ඇහිලා ආවේ. මං නිකමට මේ අටුකොටු බලන්ට ආවා. අටුකොටු කී හීන් නදී සිනාසුනාය. ඈ දෙවුර වැසෙන්නට ලා සිටි රෙදි කඩ සකස් කරමින් අසල වූ පෙට්ටගමක් මත කුප්පිය තැබුවාය. එහි රත් එළියෙන් අපේ සෙවණැලි බිත්ති මත විශාලට වැටුණි. අඳුර අතර සරබර ගානා හඬක් ඇසුණි. මේකේ මා වවුලෙක් ඉන්නවා කොහෙන්දෝ ඇවිත් යනවා. හීන් නදී ඉහළ බැලුවාය. මීයොත් ඉන්නවා අප්පෝ. මේ පෙට්ටගම් වල පරණ රෙදි ලිය කියවිලි තියෙනවා. වටින එව්වා. අපිත් නැති දහකට මෙව්වට මොනවා වෙයිද කියලායි මට දුක. මොනවද ලිය කියවිලි? සමහර එව්වා අප්පගේ අත්තා මේ ලොකු බණ්ඩාර හාන්දුරුවෝ ලියාපුවා. ඔය පොත් පිටින් තියෙන්නේ. එසේ කී හීන් නදී අටුලෑල්ල මත්තෙන් ගත් ලන්තෑරුමක් කුප්පි දැල්ලෙන් දැල්ලුවාය. අප්පොට නිදිමත නැතිනම් ඉතින් ඕම් පෙරලලා බලන්ටකෝ. අත්තාගේ අත්තකුරු දැකීමේ ආසාවක් මා තුළ උපන්නේය. පුස්කොළ පොත් කීපයක් අතරේ තවත් කහ ගැහුණු කඩදාසි වගයක් හම් බැම්මකින් බැඳ පොතක්සේ සකසා තිබිණි. අගස්තිය නාඩි වාක්‍යම් එහි කවරේ රන් අකුරින් ලියවී තිබිණි. අප්පට කොහොමටත් මං ඕක පෙන්නන්න හිටියේ. හීන් නදී තවත් ලෑලි පෙට්ටියක් මත හිඳ ගනිමින් කීවාය. මේ මොකද්ද හීන් නදී? අගස්ති නාඩි වාක්‍ය ගැන අප්පෝ අහලා නැතුවා? නැහැ හීන් නදී. ඔය ඉන්දියාවේ ඍෂිවරු ඉන්නවා නෝවේ. ඉහත ආත්මය ගැන කියන. ඉහත ආත්මය ගැන විතරක් නෙවෙයි. ඉදිරි ආත්ම ගැනත් කියනවා. මේ ජීවිත කාලය ගැනත් පෙලින් පෙළ විස්තර කියනවා. කාගේ ජීවිත කාලෙද? අප්පුගේ අත්තගේ. පිරිමි අත්තගේ. හුන්නස්ගල ලොකු බණ්ඩාර හාන්දුරුවන්ගේ. කවුද ඉතින් මේවා ලිව්වේ? මට ආරංචි හැටියට ලොකු බණ්ඩාර හාන්දුරුවෝ දඹදිව ගිය වෙලාවක කොහෙදි හරි ඔය නාඩි වාක්‍ය අහන්න ගිහින් තියෙනවා. ඉතින් එහෙ අය සිංහල ලියනවා අය. නැහැ ඕක
ඔය අප්පෝ ලියාලා තියපු ටික මේ ඉන්දියාවේ ඇත්තෝ කියන්නේ පරණ ද්‍රවිඩ භාෂාවෙන්ලු. හීන් නදී දන්නේ කොහොමද? අපෝ මං කුඩාම කාලේ ඉඳලම ඌව ගැන අහලා තියෙනවා. මං මේ රජපිහිල්ලේ වලව්වට එනකොට මට 10ක් විතර ඇති වයස. එතකොට ඒ කාලේ තමා ලොකු බණ්ඩාර හාමුදුරුවෝ දඹදිව ගිහින් ආවේ. ඇවිත් ඔය රිසිවරුන්ගේ කතන්දර කියනවා. මං හරි ආසාවෙන් අහන් ඉන්නවා. එව්ව ගලේ කෙටුව වගේ මතකෙ හිටින්නේ. ඔය රිසිවරු අප්පෝ මේ භාවනා කරලා ඵල ලබාපු අය කියනවනේ. සමහරු ඔය හිමාල අඩවියේමලු ඉන්නේ. අප්පෝ අහලා තියනවද මන්ද ඔය සමහර රිසිවරු ඉඳගත්තු තැනින් නැගිටින්නේ නෑ. ගස්වල මුල් හිටන් ඇඟ වටේ එතිලා තියෙනවලු. එහෙමම සමාධියට සමවැදිලා ඒ ඥානසුවෙන්ම නොකා නොබී ජීවත් වෙනවලු. නොකා නොබී කන්ට බොන්ට ඕන නැතිලු. ඒ ශරීරවලට පුළුවන්ලුනේ නොකා නොබී උකහා ගන්නට. ඔව් අප්පෝ ආහාර ගන්න සුළඟෙන් එන දෙයින්ලු. ඉරේලියෙන් වැස්සෙන් එන දෙහින්ලු. ඒව උරා ගන්නවලු. ආයි අපි වාගේ බඩ පිරෙන්ට බඩ පැලෙන්ට කන්ට ඕන නෑ. හීන් නදී කිව් රසවත් දේ මම කතන්දරයක් ලෙස අසා සිටියෙමි. গুপ্ত කතන්දරයක්. ඔය ලොකු බණ්ඩාර හාමුදුරුවෝ ගිහින් ඇවිත් කියාපු කතා මට තාම මතකයි. ඔය සමහර ගුහාවල රිසිවරු ඉන්නවලු එළියේ හිම වාගේ සීතලලු. ගුහාව ඇතුලේ හොඳට රස්නෙයිලු. ඔන්න ඔහම රිසිවරයෙක් ලොකු බණ්ඩාර හාමුදුරුවන්ටත් හදි ගැහිලා තියෙනවා. හාමුදුරුවයි යාළුවෙකුයි ගිය වෙලාවේ උණුවට කිරි කෝප්ප දෙකක් ගෙනත් දුන්නලු. පේන අහක හරකෙක් නම් නැතිලු. ඉතින් ඔය කියන රිසිවරුද මෙව ලියන්නේ පෑන් පැන්සල් වලින්? මගේ පැනේට හීන් නදී හඬ නගා සිනාසුනාය. නෑ අප්පෝ නෑ. මන් දන්න තරමට මේ මහ පොළොව වටේ තියනවලු අපට නොපෙනෙන වලල්ලක්. ඕකේ සටහන් වෙලා තියනවලු මේ මහ පොළොවේ හැම දෙනා ගැනම මෙකී නොකී දේවල්. ආකාශ වාර්තා කියලාලු කියන්නේ. ආකාශ වාර්තා? මං ඒ ගැන නම් අහලා තියෙනවා. ආකාශික රෙකෝඩ් යනුවෙන් ලියු ලිපියක් මම ඇමරිකන් සංග්‍රහයකද කියවා තිබුණි. ඉතින් අප්පෝ ඔය රිසින්නාන්සේලාට ඇහැකිලු ඔය ආකාශ වාර්තාව අරන් පුස්කොළ පොත්වල සටහන් තබන්ට. පෑනකින්ද? මගේ විහිළු පැනය හීන් නදී නොරිස්සූ බව ඇගේ කටහඬේ සනිටුහන් විය. නෑ අප්පෝ පෑන් පැන්සල් කොයින්ද හිමාල අඩවියේ. උන්නාන්සලා අත දික් කරලා තිබ්බම ඔය තොරතුරු සේරම පුස්කොළ පොතට වැටෙනවා. ඈ කී දේ විය හැකියයි මට සිතුනේ දුරකථනය තුලින් එන කටහඬ රූපවාහිනී නාලිකාවක එන රූප හා හඬ ආදිය සිහිපත් වුණ නිසාය. ගුවන් විදුලියක ඇසෙන හඬ ගුවනේ පාවී එනවා නොවේද? එපමණක් නොවේ. සතපුම් දහස් ගණනක් ඈත ෆැක්ස් යන්ත්‍රයකට දමන ලිපියක් තවත් තැනක ඒ ආකාරයෙන්ම පිටපත් වෙනවා නොවේද? පරිගණක තිරයක් මත ලෝකයේ නන්දෙසින් එන තොරතුරු විවිධ භාෂාවලින් පවා බලා කියවිය හැකි නොවේද? අද යන්ත්‍රවලින් කරන ආදය රිසිවරුන් ඔවුන්ගේ සමාධිගත අධිමානසික ශක්තියෙන් කරන්නට ඇත. යමක් විශ්වයෙන් ගෙන පත්තිරුව සටහන් කරන්නට ඔවුන්ට එතරම් කාල වේලාවක් වැය වෙන කාර්යයක් නොවනු ඇති. ඔය පුස්කොළ පොත් රිසින්නාන්සේලා දීලා තියනවලු ඔය අවට ගම්මාන කීපක මිනිස්සුන්ට. හීන් නදී තමා ඇසූ තොරතුරක් මට හෙළි කළාය. ඒ මොකටද? මොකටද අහන්නේ අප්පෝ? ඒ මිනිස්සු තමා රිසින්නාන්සේලාට දාන පිළියෙල කර දීලා උන්නාන්සේලාට සාත්තු සප්පායම් කරලා තියෙන්නේ. ඒකට කළ ගුණ සලකන්න තමා ඔය නාඩි පුස්කොළ ඔය ගම්මානවල ඒ පවුල් වලට දීලා තියෙන්නේ. එව්වා කියවන්න දන්නෙත් ඒ පවුල් වල ඇත්තෝ විතරලු. ඉතින් මේ ලෝකේ හැමෝගෙම තොරතුරු තියනවලුද?
හැමෝගෙම නැතිලු. එතැන්ට යන්න හේතු වාසනා තියෙන අයගේ නාඩි වාක්‍ය තියෙනවලු. මගෙත් තියෙනවද? මොකද නැත්තේ අප්පුගේ ඇති. මටත් හිතයි ඌ අහන්ට යන්න. බණ්ඩාර හාමුදුරුව මං කිව්වේ අප්පුගේ අයියන්ටි ඔව්ව ගැන දන්නවා. ආන් අහලා බලන්න. ඉතින් මේ පොතේ තියෙන මේ පුස්කොළ පොතේ කියපුවද? අප්පෝ කියවලා බලන්ටකෝ පුදුමත් හිතෙයි. මගේ කුතුහලය ඉහවහා ගියේය. මම මේක අරන් ගිහින් කියවලා බලනවා. කී මම පොත තුරුලට ගත්තෙමි. දැන් එහෙමනම් අපෝ නිදාගන්නෙම නැති වේවි. මට නම් නිදිමත ආවා. කිහින් නදී ඈනුමක් අරමින් දෙවුර වටා රෙදිබට සකසා ගත්තාය. හීන් නදී ගිහින් බුදියන්ට මාත් යනවා කාමරේට. හොඳා. කිහින් නදී කුප්පිය අතරගෙන මැද මිදුල දිසාවට පියමැන්නාය. මම ලන්තෑරුම නිවා දමා විදුලි පන්දමේ එළියෙන් පෙරලා කාමරයට ආවෙමි. එයින් පසු වියන් ඇඳේ බාගෙට ඇලුණු මම විදුලි පහනේ එළියෙන් පැය 2-3ක් යනතුරු අත්තාගේ නාඩි වාක්‍ය තොරතුරු කියවීමි. ශ්‍රී කෞශික අගස්තිය නාඩි. හිරුච්චි ඉන්දියාවේදී මේවා කියවන ලද්දේ කනක ශංකර් විසිනි. හිරුන්දල් ශේකර් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර දුන් දෙය මම මෙසේ සිංහලෙන් ලියා තබමි. මගේ නම හුන්නස්කල ලොකු බණ්ඩාරයි. මා උපන්නේ 1876 ඉල් මාසයේ 20 වෙනිදායි. මට මේ තොරතුරු ලැබෙන විට 1925 දීය. මගේ වයස දැනට 49කි. අත්තාගේ අත්අකුරු ඉතා පැහැදිලි විය. තීන්තවල පැහැ පමණක් රන්වන් පැහැයකට හැරි වෙනස් වී තිබිනි. මම දිගින් දිගට මෙසේ කියවාගෙන ගියෙමි. කනපති නගරෙහිදී මට නාඩි වාක්‍ය කිවීමේ වාසනාව උදා විය. මා කැඳවා ගියේ මගේ මිත්‍රෙකු වූ ජයනාත ශිවලිංග මහත්මයායි. මගේ දකුණතේ මාපට ඇඟිලි සලකුණත් උපන් දිනයක් දුන් පසු මගේ තොරතුරු අඩංගු පුස්කොළේ සොයාගත හැකි විය. මගේම තොරතුරු සොයා ගැනීමට විනාඩි 35ක පමණ කාලයක් ගත විය. මුලින්ම ඔවුන් ඇසූ ප්‍රශ්නවලට මම ඔව් හෝ නැහැ යනුවෙන් පිළිතුරු දුන්නෙමි. උදාහරණ වශයෙන් මගේ නමේ අකුරු 4ක් තියෙනවද ඇසු විට මම නැහැ කීවෙමි. නමේ බයන්න අකුර තියෙනවද ඇසු විට මම ඔව් කීවෙමි. ඔවුන් සෙව්වේ ලොකු බණ්ඩාරයන් නමයි. ඒ හැරෙන්නට මේ ආකාරයට මගේ අප්පච්චිගේ හා අම්මාගේ නම්ද සොයාගන්නට හැකි විය. මට එක් සහෝදරියක් සිටිය බවත් ඈ අඩු ආයුෂෙන් මිය ගිය බවත් හරි හැටිම කියවිනි. මගේ මුළු නමත් හරියාකාරව සම්පූර්ණයෙන් නොන් සොයාගත් විට මට ඇත්තෙන්ම විස්මය දැනුනි. මම ඒ වග නොපෙන් වූයෙමි. ඔවුන් මුලින්ම සොයාගත්තේ මගේ මවගේ නමයි. ඊළඟට එය හරියයි කී විට ඒ විඩේම අප්පච්චිගේත් මගේත් නම් හෙළිවිය. මෙයින් පසු මගේ කේන්දරයක් මා බලා සිටියදීම කනක ශංකර් මහත්මයා ලියා පිළියෙල කළේය. එය හරියටම මගේ ලංකාවේ කේන්දරය මෙන් විය. මෙයින් පසු කනක ශංකර් මහතා කීවේ නාඩි වාක්‍ය කියවීමේදී පරිච්ඡේද 16ක් ඇති බවයි. මෙයින් මුල් 12 ජීවිතයට අදාළ තොරතුරු සහිතයි. උදාහරණ ලෙස පළමු පරිච්ඡේදයේ පෙළපත පරපුර සම්බන්ධ කරුණු ඇතුළත්ව තිබෙනි. දෙවැනි පරිච්ඡේදයේ ධනය, අධ්‍යාපනය, පවුල, ඇස්පෙනීම සම්බන්ධ තොරතුරු විය. තුන්වැනි පරිච්ඡේදය සහෝදර සහෝදරියන් සම්බන්ධව තොරතුරු ඔවුන් මට බලපාන අයුරුද විය. මගේ එකම සහෝදරිය මියගිය බැව් පළමු පරිච්ඡේදයෙන්ම කියවුන බැවින් තෙවැනි පරිච්ඡේදය මට අනවශ්‍ය විය. හතරවෙනි පරිච්ඡේදය මව පිළිබඳවද නිවාස ඉඩම් හා වාහන පිළිබඳ තොරතුරුද විය. මේ වෙන විට මගේ මව මියගිය බැවින්ද මගේ නිවාස ඉඩම් හා වාහන පිළිබඳව මා දැන සිටි බැවින්ද මට ඒවා ගැන දැනගැනීමේ අවශ්‍යතාවයක් නොවිය. පස්වෙනි පරිච්ඡේදයේ දරුවන්ගේ උපත, දරුවන් හා දරුවන් නොමැතිකම් බලපාන ආකාරයද, දරුවන්ගේ අනාගතයද සඳහන් විය. මා පුදුමයට පත් කරමින් මේ නාඩි වාක්‍යයේ මගේ පුතා වූ වීර බණ්ඩාරගේ නම පවා සඳහන් විය. ඔහුගේ අනාගතය ගැනද ඔහු විවාහ වෙන රත්නමැණිකා ගැනද කියවිනි. එපමණක්ද නොවේ. ඔවුන්ට දරු 3 දෙනෙක් ලැබෙන බවද
පිරිමි දරුවන් දෙදෙනෙකුගේ හා දුවනියකගේ දරුසුතල් බැලීමට වාසනාව ඇති බවද කියවිනි. ඇතැම් විට මෙයින් එක දරුවෙකු හෝ මගේ නෙත ගැටේ යයි මා එතෙක් කල ජීවත් වේ ඇසීමද සතුටට කාරණා විය. මට දුවනියක ලැබීමේ වාසනාව ඇති බවද කියවිනි. 6 වෙනි පරිච්ඡේදයේ සතුරන් හා සතුරුකම්ද රෝග, ණයබර, නඩුහබ ආදියද ඒවායින් ජය ගැනීමේ උපදෙස් තිබිනි. මට එවන් ප්‍රශ්න නැති නිසා ඒවා දැනගැනීමේ අවශ්‍යතාවයක් නොවිය. 7 වෙනි පරිච්ඡේදයේ මගේ විවාහය ගැන නම් කියද්දී නම් දෙකක් කියවිනි. වඩාත් හරියට කියවුනේ මායා දුන්නේ කුමාරි හාමිය ගැනයි. ඇගේ ගති ලක්ෂණ පවා හරි හැටි කියවිනි. ඇගේ අසනීප තත්වයන්ද කියවිනි. අපට ලැබෙන දරුඵල ගැන කියවිනි. 8 වෙනි පරිච්ඡේදයේ ආයු කාලය කියද්දී මගේ ආයුෂ 60ක් බව කියවිනි. එනම් මා 1936 දී මේ යන බවයි. කරන පින්පව් අනුව ආයුෂ වෙනස් විය හැකියයි මට සිතේ. 8 වෙනි පරිච්ඡේදයේ අයහපත් කාල සීමාවන්ද හදිසි අනතුරු ආදී සටහන් විය. මට මුහුණ පාන්නට ඇති රිය අනතුරක් ගැනද කියවිනි. 9 වෙනි පරිච්ඡේදයේ පියාගේ වස්තුවත්කම් දේපලද වන්දනා ගමන් හා ශුද්ධ වූ උසස් පුද්ගලයන්ගෙන් ලැබිය හැකි ආශිර්වාදද සඳහන් විය. 10 වෙනි පරිච්ඡේදයේ රැකී ආරක්ෂා ව්‍යාපාර වෙළඳාම සහ වඩාත් සුදුසු වෘත්තීන් ගැන කියවුනද මට ඒවා ගැන දැනගැනීම අනවශ්‍ය විය. 11 වෙනි පරිච්ඡේදයේ ආදායම් මාර්ගද දෙවැනි විවාහයකින් ඇති ඵල ප්‍රයෝජනද කියවෙනි. 12 වෙනි පරිච්ඡේදයේ මට වැදගත් වූයේ මෙහි වියදම් වලට හේතු වන කරුණු වලට අමතරව පුනරුත්පත්ති ස්ථානද විදේශ ගමන් ගැනද කියවුණු බැවිනි. මෙහිදී මා වඩාත් කුතුහලයට පත් කළේ පුනරුත්පත්තියයි. මේට පසු වෙන්ව සොයා ඇති පරිච්ඡේද 4ක් විය. එයින් පළමු වැන්නේහි මේට පෙර ආත්මභාවයේ උපත සිදු වූ ස්ථානය, කර්මය හා ප්‍රතිකර්ම වශයෙන් ගත හැකි පියවර සඳහන් විය. ඉහතාත්මය ගැන කියවුණු හේයින් එයද මගේ කුතුහලයට කාරණා විය. මෙහි දෙවැනි පරිච්ඡේදයේ පැළඳීමට සුදුසු යන්ත්‍ර ආදී කියවෙනි. 3 වැනි පරිච්ඡේදයේ සුවන කළ හැකි හා පාරම්පරික රෝගද ඒවට ප්‍රතිකාර සඳහන් වූද මට එවන් රෝග නැතයි සිතන හේයින් එයද වැදගත් නොවිය. එම කොටසේ 4 වැනි පරිච්ඡේදයේ ග්‍රහයන්ගේ වෙනස් වීම, එයින් ලැබෙන යහපත් හා අයහපත් බලපෑම් සඳහන් විය. ඇත්තෙන්ම මා තුල වඩාත්ම කුතුහලය ඇති කළේ පෙර ආත්ම භවයේ තොරතුරුත් ඊළඟ උත්පත්ති ස්ථානයේ තොරතුරුත්ය. මා ගිය වතාවේ ඉපිද සිටියේ ඉතාලියේ රෝම නගරයේලු. දැනුණත් කෙනෙක් මා දිහා බලනා විට මගේ හැඩරුව රෝම සොල්දාදුවෙකුගේ ගති ලක්ෂණ ඇතැයි මට අසන්නට ලැබී තිබේ. මා මගේ අප්පච්චිගේ හා අම්මාගේ සංකලනයක් වුණත් මා කර්මාන් රූපෝ ගෙනා ගති ලක්ෂණත් මගේ පැවැත්මට රූපකායට බලපෑමක් ඇති කරන්නට ඇති. මා රෝමයේ වෙසෙද්දී මගේ නම මයිකල් බව කියවිනි. එවිට මා විවාහව සිටියාලු. දරුවෙකුත් සිටියාලු. එහෙත් බිරිඳ හා දරුවා අමතක කරමින් වෙනත් අඟනුන් හා මිතුරු වුණාලු. ඔවුන් රවටමින් සනසමින් කාලය ගත කළාලු. ඔවුන්ට බොරු පොරොන්දු දී ඔවුන්ව පාවිච්චි කළාලු. මේ ආත්මයේ නම් මට ඒ වාගේ ආසාවක් නැතිවම ලොකු වාග්යකි. ආසාවක් නැතුවා නොවේ. ඒවා හැකිතරම් පාලනය කර ගනිමි. වරදක් වුණා නම් ඒවට සමාව ගනිමි. මේ සඳහා මා විසින් කළ යුතු පුද පූජා ශාන්ති කර්ම ගැනද නාඩි වාක්‍යයේදී කියවෙනි. තවදේ ජීවිත කාලයේදී මා ළඟ සේවය කළ උදවියට මා අඩුවෙන් වියත පැහැදම් දී තිබුණාලු. මේ නිසා මේ වතාවේ සමහර විට මට පාඩු සිදුවන අවස්ථා මට දැනී තිබේ. එනමුදු ඒ ජීවිත කාලයේදී වයසට ගිය විට මා බොහෝ අයට දනට පිනටදී පව් සමා කරගෙන ඇත. ඒ නිසා මේ ජීවිත කාලයේදී මට ලැබීමෙන් නම් අඩුවක් නොවේ. ඇත්තෙන්ම මුදලින් අඩුවක් වුණත් හැම විටම කරදරයක් නැතුව කාබී ජීවත් වෙන තරම් නම් තියෙයි. දේපල වස්තු ආදිය තිබේ. ඒ කාලයේ ඒ ජීවිත කාලයේ මා රෝමානු කතෝලික විශ්වාසය ඇතුව ජීවත් වන්නට ඇති. තවමත් මා තුළ ජේසුස් වහන්සේට හා කන්‍ය මරිය මෞතුමියට ලොකු භක්තියක් ආදරයක් තිබේ. මේ මට හිතෙන හැටි. නැත්නම් බෞද්ධ වූ උපන් මට විශේෂයෙන් මරිය මෞතුමිය කෙරෙහි ගෞරවයක් ආදරයක් ඇත්තේ ඇයිද කියාත් සිතේ. ඇගේ පිළිරුවක් දකින විට ඇගේ මාතෘ ගුණය දයා කරුණාව මට දැනේ. ඒ ජීවිත කාලයේ උදර රෝගයකින් මා මිය ගියලු.
තවමත් මගේ උදරයේ ඇති උපන් ලපයක් ඒට සාක්ෂි විය හැකියි. සමහර විට පෙර ජීවිතයේදී හදිසි අනතුරකින් හෝ තුවාලයකින් මේ ජීවිතයේදී උපන් ලපයක් කලලක් විසින් පිහිටන්නට හැකි බව මට පසුව කීවේ තිරින්දල් ශේකර් මහත්මයායි. ඔහුට පුනරුත්පත්තිය ගැන ලොකු දැනුමක් තිබේ. මට ලැබෙන දරුවන් ගැනද ඔවුන්ගෙන් ලැබෙන ගරු සත්කාර ගැන දැසීම සතුටක් විය. විශේෂයෙන් වීර බණ්ඩාර පුතා තනතුරකට පත්ව දක්ෂයෙකු වෙන බව ඇසීම සතුටකි. මෙයින් පසු අත්තාලියු කොටසක් කුරුටු ගා තිබිනි. එය මට කිසිසේත්ම කියවා ගත නොහැකි විය. මෙයින් පසු පිටුවක් හෝ දෙකක් අඩු විය. ඊළඟට තිබී පුටුව හදිසියේ පටන්ගත් තාක්ෂිය ආරම්භිනි. ඊළඟ ජීවිත කාලයේ සිදුවෙන බව කියවෙනියයි එතන ආරම්භා තිබිනි. මම තව දුරටත් නාඩි වාක්‍ය කියවාගෙන ගියෙමි. ඊළඟ ජීවිත කාලයේ මා උපදින්නේ කේරළයේ කඳුකරේලු. බ්‍රාහ්මණ පවුලක වැඩිමහල් දරුවා වී ඉපදෙනවාලු. මේ ජීවිත කාලයේ කරන පුණ්‍ය කර්ම බලපානවා ඇත. ඊළඟ ජීවිත කාලයේදී මගේ නම රහුල් වෙයි. රහුල් ශිව භක්තිකයෙක්ලු. රහුල් වෛද්‍ය ක්‍රමය හදාරා බොහෝ අය සුවපත් කරනවාලු. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කේරළයේ කඳුකරේ අරමුණු බවක් මා අසා තිබේ. රහුල්ගේ ජීවිත කාලයේ විවාහයකට ඇතුළත් වන්නේ නැතිලු. තනිකඩව ජීවත් වී පසු කාලයේ භාවනා කරන්නට යනවාලු. හිමාල අඩවියේදයි මට සිතේ. මීළඟට තවත් වතාවක් උත්පත්තියක් තිබේලු. එය මගේ අවසාන උත්පත්තියලු. එය කෙටි ජීවිතයක්ලු. මෙයින් පසු කිසිවක් ලියූ පිටු මට දැකිය නොහැකි විය. තව තවත් කියවීමේ කුතුහලය ආසාව මා තුළ උපන්නද මේ පොත හදිසියේ මෙතනින් අවසන් වීම පිපාසයට පෑන් මදවීමක්සේ මට හැඟුණේ. මගේ කුතුහලය අවිසුනා යයි කීම වරදක් නොවේ. අත්තා සැබවින්ම මිය ගිය පසු කේරළයේ කඳුකරේ රහුල් නමින් ඉපදෙන්නේ නැද්ද? ඒ කඳුකරේ ඇත්තෙන්ම මට මේ රහුල්ව සොයාගත හැකිද? රහුල්ව මේ පිහිල්ලේ ගෙදරට කැඳවාගෙන ආවොත් ඔහුට මේ ගැන මතකයක් තියේවිද? මා මේ කියවූ පොත රහුල්ට පෙන්වුවොත් කුමක් වේවිද? අපේ ජීවිත කෙතරම් මායා විස්මිතද? తాවකාලික වෙනස් වෙමින් යන මේ අස්තිර පැවැත්මේ ස්ථිරත්වයක් නොවේ. එහෙත් සියල්ල යා කරන යම්කිසි අදිසි හොයක් අප වෙලාගෙන ඇත. හරියට පබළු යා කරන නූල් පටක් මෙන්. රහුල් තවමත් කේරළයේ කඳුකරේ ජීවත් වන අයද? මම වසර අවුරුදු වයස් ගණන් කරන්නට උනමි. අත්තා මිය ගියේ 1936 වර්ෂයේ. උපන්නේ 1876. මියන විට වයස 60කි. මියගිය සැනින්ම ඔහු කේරළයේ රහුල්ව උපත ලැබුවාද? එහෙමනම් ඔහු 1937 දී යලි උපදින්නට ඇති. එහෙම උපන්නා නම් දැන් වයස 65ක් විය හැකියි. ඇතැම් විට ඔහු තවම ජීවතුන් අතර ඇති. ඔහු භාවනා කරන්නට හිමාලයට යන්නට ඇද්ද? ඇතැම් විට ඔහු තවම කේරළයේ උපන් කඳුකරයෙන් වෙසෙනවා ඇති. මා ඔහු සොයා ගොස් ඔහුට මේ පොත පෙන්වුවොත් ඔහු එය හඳුනා ගනිවිද? කේරළයේ වෙසෙන රහුල් දන්නේ මලයාලි භාෂාව නම් ඔහුට මේ සිංහල අකුරු කිසිවක් නොතේරෙයි. අප මේ මගිය කියා බැඳ තබා ගන්නා ආගම්, ජාති, භාෂා සියල්ල කෙතරම් తాවකාලිකද? සියල්ල මොනතරම් වෙනස් වෙන සුළුවත් පෘථග්ජන වූ මගේ සිතට දැන් නම් අස්වැසුමක් නොවිය. අලුත් ගවේෂණයක දෙන්නට දැන් මගේ සිත වලි කෑවේය. පහන නිවා ඇඳෙහි ඇලුණත් දැන් මගේ සිතෙහි හොල්මන් කරන්නට වූයේ කේරළයේ කඳුකරයයි. හැකි ඉක්මනින් රහුල්ව සොයා ගන්නට මාතුළු පන්නේ නොතිත් ආශාවකි. රහුල්ව දැකීම මට අවශ්‍යතාවයක් විය. ඔහුගේ ස්වරූපයේ යම්කිසි හුරු පුරුදු බවක් තියේවිද? සමහර විට යම්කිසි ආකස්මික බන්ධනයක් අපතර ඇති වේවිද? ඔහුව මේ කඳුකරයට ගෙනෙන්නට හැකිනම්, ඔහුට මේ පිහිල්ලිය ගෙදර පෙන්වන්නට හැකිනම්, ඔහුට මෙහි හුරු පුරුදු බව දැනේවිද? පරිශ්‍රණයක පෙරමග මගේ මනසේ ඇඳී යන්නට විය. මගේ පෙර උපතකට, මගේ යලි උපතකට වඩා දැන් මා කුතුහලයට පත් කළේ අත්තාගේ යලි උපතයි.
මයිකල්, හුන්නස්කල ලොකු බණ්ඩාර, රහුල් එකම හුයක ඇමිනුන පබලු. මා කේරළයට ගියොත් දැන් පමා වැඩිද? රහුල් සැබවින්ම කොහේ හෝ භාවනා කරන්නට යන්නට ඇද්ද? සෙවීම මා සතුය. මාන කළොත් මේ සෙවීම කරන්නට වෙන අයෙකු නොවේ. මේ සෙවීමේ වැදගත්කමක් ඇතිද? ඒ හුදෙක් මගේම අභ්‍යන්තරයේ සෙවීමක් නොවේද? සත්‍යතාවයකට සාක්ෂි සෙවීමක් නොවේද මා කරන්නට යන්නේ? කේරළේ රහුල් කෙනෙකු සෙවීම පිදුරුගොඩක ඉදිකටුවක් සෙවීමක් විය හැකිය. එහෙත් 1937 හෝ ඊට පසුව එහි කඳුකරේ බ්‍රාහ්මණ පවුලක වැඩිමලාව ඉපදෙන රහුල් කෙනෙකු සොයා ගැනීම වඩාත් පහසු වෙයි. තවද ඒ රහුල් ආයුර්වේද වෛද්‍යවරයෙකු නම් තවත් පහසු වෙයි. රහුල් භාවනාවට නැඹුරු අවිවාහකයෙකු නම් මේ නාඩි වාක්‍යයේ සත්‍යතාවය තවත් තහවුරු වෙයි. රහුල් සොයා යා යුතුය. සොයා යා යුතුය. සොයා යා යුතුය. මම ඇඳෙහි පෙරළෙමින් සිටුවෙමි. නින්දට වැටුණත් මා දුටුවේ කඳුකරේකි. එහි වෙසෙන භාවනානුයෝගී මිනිසෙකි. ඒ මිනිසා මගේ නෑදෑයෙකු නොවේ. එහෙත් පෙර භවයක රුධිරයෙන් සම්බන්ධය. එහෙත් මේ භවයේ අප යා කරන්නේ විඥානයේ මතකයන් පමණක් නොවේද? මතකයන් පමණක් නොවේ. ඒ බැඳීමක් හා ආශාවක් වෙයි. අපව ජීවත් කරවන්නේ මේ බැඳීම හා ආශාවම නොවේද?